සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි අදත් සූදානම් වෙන්නේ පුංචි සූත්‍ර දේශනාවක්. ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිදු කරපු දේශනාවක් ඔබට කියා දෙන්න. මම දම් කිව්වනේ මේ සූත්‍ර පිටකේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේශනාව වගේම ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා දේශනා කරපු ශ්‍රාවක භාසිතත් ඇතුළත් වෙලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ නම ආනන්ද සූත්‍රය. කාන්ද සංයුත්තේමයි සංයුත්ත නිකායේ තුනපොත් වහන්සේගෙමයි මේ ආනන්ද සූත්‍රයත් සඳහන් වෙලා තියෙන්නේ. පින්වත්නි, අපි ජීවිතවල අපිට නොයෙක් උදවිය මුණ ගැහෙනවනේ කටයුතු කරද්දී. ඒතර මේ නොයෙක් උදවිය අපිට මුණ ගැහෙද්දී ඒ එක එක උදවියකින් අපේ ජීවිතයට ලැබෙන දේවල් වෙනස්. හරවත් වූ දෙයක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන්, පැවිදි, එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙකුගෙන්. ඒ අනිත් බොහෝ දෙනෙකුගෙන් අපේ ජීවිතවලට හරවත් වූ, වැදගත් වූ, වටිනා වූ දෙයක් ලැබෙනවා කියලා හිතන්න බෑ. මම එහෙම කියන්නේ, ඒ කියන්නේ කෙනෙකුට මේක තර්කයක් ගේන්න පුළුවන් නෑ. ඉතින් හොඳ දේවල් අනිත් කට්ටියක් කියන්නේ ඔව් හොඳ දේවල් කියා දෙනවා තමයි. නමුත් මම මෙතන අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම ඉපදි මෙරි යන සංසාර ගමනට ඕන දේවල් තමයි අනිත් අයගෙන් ලැබෙන්නේ අපිට. සසර ගමන නැවැත්මකට ඕන කරන දෙයක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගෙන්. සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති පොත් වහන්සේ නමක් තමයි සුත්ත නිපාතය කියලා කියන්නේ. ඒ සුත්ත නිපාතයේ තියෙන පාරායන වග්ගය කියලා වර්ගයක්. ඒ කියන්නේ සූත්‍ර දේශනා කිහිපයක් තියෙනවා පාරායන වග්ගය කියලා. මේ පාරායන වග්ගයේ දේශනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ භාවරී කියන ඒ බ්‍රාහ්මණයාගේ ගෝලයන්ට. ඒක අපුරු සිද්ධියක්. භාවරී බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහලා ගෝලයන්
පිටත් කළේ යවුවා. ඔබලා ගිහිල්ලා බාවරි බ්‍රාහ්මණයා වයසයි. ඔබලා ගිහිල්ලා උන්වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයෝ සම්මා සම්බුදු කෙනෙක්ද කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා. සම්මා සම්බුදු කෙනෙක් නම් ඔබලා ගිහිල්ලා ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. ඔබලා ගිහිල්ලා ප්‍රශ්න හිතන්න. සම්මා සම්බුදු කෙනෙක් නම් ඔබලා කටින් නොකියන ඔබ හිතින් හිතන ප්‍රශ්නෙට උන්වහන්සේ කටින් පිළිතුරු දෙයි. කියන්නේ හිත දිහා බලලා මෙයා ආවේ මේකටයි කියලා, මෙයාගේ සිතේ තියෙන ප්‍රශ්නේ මෙයයි කියලා උන්වහන්සේගේ සිතින් බලලා උන්වහන්සේ උත්තර දෙයි. ඔබලා අහන්න ඉස්සර වෙලා. එහෙමනම් සම්මා සම්බුදු කෙනෙක්. දැන් මේ ගෝලියෝ ටික ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ අතරේ හිටියා හේමක කියලා මානවකෙක්. ඒ බාවරි බ්‍රාහ්මණයේ ගෝලියෙක්. හේමක. මේ හේමකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව ඉතාමත්ම වැදගත්. පුංචි දේශනාවක්. මේ හේමක බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ හිතින් අහන්නේ, මේක කටින් අහන ප්‍රශ්නයක් නෙමෙයි. හිතින් අහනවා යේමේ පුබ්බේ ව්‍යාකංසු හුරං ගෝතම සාසනං ඉච්ඡාසි ඉති භවිස්සති සබ්බන්තං ඉති තිහං සබ්බන්තං තක්ඛ වඩ්ඩනං නාහං තත්ත අබිරමෙන් ත්වංච මේ ධම්ම මක්ඛාසී තණ්හා නිග්ගාහතං මුනි යං විදිත්වා සතෝ චරං තරේ ලෝකී විසත්තිකං. හේමක කියනවා බුදුරජාණන් වහන්සේට යේමේ පුබ්බේ ව්‍යාකංසු හුරං ගෝතම සාසනං. ගෞතමයන් වහන්සේ ඔබගේ ශාසනය මට මුණ ගැහෙන්න ඉස්සරලා මම ගොඩාක් උදවිය ළඟට ගියා. එක එක දේවල් දැනගන්න මම ගොඩක් උදවිය ළඟට ගියා. ඒ හැම කෙනෙක්ම මට කිව්වේ ඉච්ඡාසි මෙසේ විය කියලා. ඉච්ඡාසි මෙසේ විය කියලා. ඉති භවිස්සති මෙසේ වන්නේය කියලා. අතීතයටයි අනාගතයටයි දාලා තමයි මට උත්තර දුන්නේ. මෙසේ විය ඉච්ඡාසි ඉති භවිස්සති මෙසේ වන්නේය කියලා. විතර වෙච්ච දේවල් කිව්වා, මෙහෙම වෙයි කියලා කිව්වා. ඔය දෙකම මට වැඩක් නැහැ. සබ්බන්තං ඉති හීතිහං ඔය දෙකම හරසුන්, දෙකම වැඩක් නැහැ මට. සබ්බන්තං තක්ඛ වඩ්ඩනං ඔය දෙකෙන්ම තර්ක ඇති වෙනවා විතරයි, තර්ක වැඩෙනවා විතරයි. නාහං තත්ත අබිරමින්, ඒක නිසා මං ඒවට කැමති නැහැ. මට ඒවා රුචි නැහැ. ඒ එක එකනා දුන්නු පිළිතුරු. ත්වංච මේ ධම්ම මක්ඛාසී තණ්හා නිග්ගාහතං මුනි යං විදිත්වා සතු චරං තරේ ලෝකී විසත්තිකං. තණ්හාව සිඳලු මහා මුනිවරයන් වහන්සේ දැන් මේ හේමක බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. හේමක මානවකයා බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. තණ්හා නිග්ගාහතං මුනි, තණ්හාව දුරු කර දාපු, තණ්හාව සිඳ බිඳ දාපු, තණ්හාව නැති කරලා දාපු මහා මුනිවරයන් වහන්සේ යං විදිත්වා සතු චරං, මේක තමයි වැදගත්ම. යං විදිත්වා යමක් දැනගෙන සිහියෙන් යුක්තව හැසිරිලා, සතු චරං, සතෝ කියන්නේ සිහියෙන් යුක්තව, චරං කියන්නේ හැසිරිලා. යං විදිත්වා සතු චරං තරේ ලෝකේ විසත්තිකං, මේ තණ්හා හුල සිඳ දාලා මේ ලෝකයෙන් ඈතර වෙන්න යමක් මට කියා දෙන්න. මම ඔය ඉස්සලා ගොඩක් ළඟට කට්ටිය ළඟට ගියා මේ දේවල් අහන්න. හැබැයි ඒ කට්ටිය මට හැමෝම කිව්වේ මෙසේ විය මෙසේ වන්නේය කියලා. මට වඩි වැඩක් නැහැ. මම කියන්නේ මේ මොහොතේ මට සිහියෙන් හැසිරিলা මේ තණ්හා හුල සිඳලා දාලා මේ සසරින් ඈතර වෙන්න මට යමක් කියන්න. කොච්චර බුද්ධිමත් ප්‍රශ්නයක්ද කියලා බලන්න මේ ප්‍රශ්නේ. මේ මොහොතේ කරන්න යමක් ඉල්ලන්නේ. මෙසේ විය මෙසේ වන්නේය. ඒවා වැඩක් නැහැ. මේ මොහොතේ කරන්න යමක් ඉල්ලන්නේ. අපිට ඕනේ මේ මොහොතේ කරන්න යමක් නෙවෙයිනේ. අපි කවුරුත් ඉල්ලන්නේ නැහැ මේ මොහොතේ කරන්න, සිහියෙන් යුක්තව මේ මොහොතේ කරන්න දෙයක් අපි ඉල්ලන්නේ නැහැ. මේ හේමක
මානවකය මං හිතන්නේ මේ ඉතිහාසෙම වැදගත්ම ප්‍රශ්නය දන්නේ මේ බුදුරජාන් වහන්සේගෙන් අහපු. යං විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තිකං. යමක් දැනගෙන සිහියෙන් යුක්තව හැසිරලා තණ්හා හුල සිඳලා දාලා සසරින් ඈතර වෙන්න යමක් මට කියා දෙන්න. හරි බුද්ධිමත් ප්‍රශ්නයක්. බුදුරජාන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පද මච්චුතං. ලස්සන පුංචි ගාතාවක් මුළු ධර්මයේම තියෙනවා. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු. දිට්ඨ කියලා කිව්වේ දකින්න දේවල්. දිට්ඨ සුත අහන දේවල්. මුත කියලා කිව්වේ දැනෙන දේවල්. මොකද දැනෙන්නේ? නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු මනසින් දැනගන්න දේවල්. උතර ආයතන 6ම හරි නේද? දිට්ඨ ඇසින් දකින්න දේවල්. සුත කනින් අහන දේවල්. මුත කියලා කිව්වේ නාසයට දැනෙන දේවල්. දිවට දැනෙන දේවල්. කයට දැනෙන දේවල්. මුත. එතකොට 5යි විඤ්ඤාතේසු මනසට හිතෙන දේවල්. මනසින් දැනගන්න දේවල්. සිතින් දැනගන්න දේවල්. ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක. හේමක ওই ටිකේ තමයි ප්‍රිය දේවල් තියෙන්නේ. ප්‍රිය ස්වභාවයෙන් යුක්ත දේවල් ඔන්න ওই ටිකේ තියෙනවා. මොකේද? ඇසින් දකින රූපේ, කනින් අහන ශබ්දේ, නාසයෙන් දැනෙන ගඳ සුවඳේ, දිවට දැනෙන රසේ, කයට දැනෙන පහසේ, මනසට සිතෙන අරමුණු වල ප්‍රිය ස්වභාවයෙන් යුක්ත ওই දේවල් නිසා තමයි ඡන්දය ඇති වෙන්නේ, තණ්හාව ඇති වෙන්නේ. ඔකනේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ. තණ්හා සතිපට්ඨාන සූත්‍රයේ දුක්ඛ සමුදය විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යන් ලෝකී පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවසමානා නිවසති. මේ ලෝකේ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත යම් දෙයක් ඇද්ද ඒ තුල තමයි තණ්හාව උපදිනව නම් උපදින්නේ. තණ්හාව බැසගෙන තියෙනව නම් බැසගෙන තියෙන්නේ. කිංච ලෝකී පිය රූපං සාත රූපං මොනවද මේ ලෝකයේ පිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දේ? චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවසමානා නිවසති. රූපාලෝකයේ පිය රූපං සාත රූපං හරි ලස්සනයි. කොච්චර ගැලපෙනවද මේවා? සෝතන් ලෝකයේ පිය රූපං සාත රූපං සද්දා ලෝකයේ පිය රූපං සාත රූපං ගානන් ලෝකයේ පිය රූපං සාත රූපං ගන්ධා ලෝකයේ පිය රූපං සාත රූපං මේ බලන්න කොච්චර ලස්සනද කියලා. මෙතනත් දේශනා කරනවා ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක. හේමක ප්‍රිය ස්වරූපයෙන් යුක්ත ඔය ඇසින් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිවෙන් දැනෙන රස, කයට දැනෙන පහස, මනසින් දැනගන්න අරමුණු. ඕන්නෝව කෙරෙහි තියෙන ඡන්ද රාගය දුරු කරගත්තොත් ඡන්ද රාග විනෝදනං ඔය ටික කෙරෙහි තියෙන ඡන්ද රාගය දුරු කළොත් කවුද කළ යුත්තේ? තමන්. කොයි වෙලාවේද? දැන් මේ මොහොතේ. මේ මොහොතේ. තව මොහොතකම කළ යුත්තේ ඒ මොහොතේ. හරි? ඒ තමන්ට එළඹෙන මොහොතේ. එළඹෙන මොහොතේ ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත් ඒ ධර්මයන් කෙරෙහි තියෙන ඡන්ද රාගයේ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත ඒ දවල් කෙරෙහි තියෙන ඡන්ද රාගය දුරු කරගත්තොත් එහෙම නිබ්බාන පද මච්චුතං ඕකම තමයි නිවන. ඕකම තමයි නිවන. නිවන හොයාගෙන වෙන කොහේවත් යා යුතු නැහැ. නිවන හොයාගෙන වෙන කොහේවත් යන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ නැහැ. නිවන තියෙන්නේ තමා ළඟ. නිවන තියෙන්නේ තමා ළඟ. දුක තියෙන්නේ තමා ළඟ. දුක හටගන්නේ තමා තුළින්මයි. දුක නැති කරන්න තියෙන්නේ ඒ හටගන්න දුක තමා විසින්ම නැති කරලා. දුක නැති කරන වැඩපිළිවෙල තියෙන්නේ තමා තුළමයි. පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ ආනන්ද සූත්‍රය.
එවං මේ සුත්තං ඒකං සමයං ආයස්මා ආනන්දෝ සාවත්‍යං විහෙරති ජේතවනි අනාථපිණ්ඩික සාරාමේ. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දේශනාව දේශනා කරද්දී වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. තත්‍රකෝ ආයස්මා ආනන්දෝ බික්ඛු ආමන්ත්‍රීසි. ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කතා කළා. ආමන්ත්‍රණය කළා. ඊන් පස්සේ ආමන්ත්‍රණය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පුන්නෝ නාම ආවුසෝ ආයස්මා මන්තානි පුත්තු අම්හාකං නවකානං සකම් බහූපකාරෝ හෝති. ආයුෂ්මත්නි පුන්න මන්තානි පුත්ත ස්වාමින් වහන්සේ පුන්න මන්තානි පුත්ත ස්වාමින් වහන්සේ මම පැවිදි වෙලා මුල් කාලේ මට බොහෝ උපකාර කළා. මට බොහෝ උපකාර කළා. මම පැවිදි වෙච්ච මුල් කාලේ මට බොහෝ උපකාර කළා. පුන්න මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ. පුන්න මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ මට විතර ගුරුවරයා. ආචාර්යයන් වහන්සේ. හරි එතකොට කියනවා මේ පුන්න මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙච්ච මුල් කාලේ මට බොහෝ උපකාර කළා. සෝ අම්හි ඉමිනා ඕවදේන ඕවදත්. මට ගොඩාක් අවස්ථාවලදී මෙන්න මේ වගේ අවවාද කළා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් පුන්න මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දුන්නු අවවාදයක් තමයි මේ භික්ෂුන් වහන්සේලාට දැන් කියා දෙන්නේ. මෙන්න මේ වගේ අවවාදයක් මට කළා. දැන් එතකොට මේ දේශනාව ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරා වුණාට මෙතනින් එහාට දේශනාව ගලාගෙන යන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන මෙන්න මෙහෙම මට පුන්න මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ අවවාද කළා කියලා. ඒතර පුන්න මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දුන්නු අවවාදය ඒ විදිහටම තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ දේශනාව තුළ දේශනා කරන්නේ. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මට පුන්න මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කිව්වා. උපාදාය ආවුසෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය. ආනන්දය උපාදාය කියන්නේ බැඳී යාම. බැඳී ගියොත් තමයි ආනන්දය අස්මීති හෝති මම වෙමි කියන හැඟීම තියෙන්නේ. මම වෙමි කියන හැඟීම තියෙන්නේ කොහොම වුණොත්ද බැඳිලා ගියොත්. නෝ අනුපාදාය නොබැඳුනොත් නෙවෙයි. එහෙනම් අපිට නැද්ද මම වෙමි කියලා හැඟීමක් තියෙනවනේ නේ. ඒතකොට අපිට හැම වෙලාවෙම මේ හැඟීම තියෙනවා. මම වෙමි. ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්නවා. යනකොට මම යනවා. කනකොට මම කනවා. නානකොට මම නානවා. යමක් බලනකොට මම බලනවා. යමක් කතා කරනකොට මම කතා කරනවා. නේ? භාවනා කරද්දී මම භාවනා කරනවා. සිල් රකිද්දී මම සිල් රකින්නවා. හැම දෙයකම මම කියන හැඟීම තියෙනවා. මම වෙමි කියන හැඟීම තියෙනවා. මම කියන හැඟීම තියෙනවා. මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරන ආනන්ද ස්වාමීන් වහන්සේට උපාදාය ආවුසෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය. ආනන්දය බැඳිලා ගියොත් තමයි මම කියන හැඟීම තියෙන්නේ. නොබැඳුනොත් නෙවෙයි. කිංච උපාදාය රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. රූපයට බැඳිලා ගියොත් තමයි මම කියන හැඟීම තියෙන්නේ. මම වෙමි කියන හැඟීම තියෙන්නේ. නොබැඳුනොත් නොවේ. වේදනාය උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. විදීමට බැඳිලා ගියොත් තමයි මම වෙමි කියන හැඟීම තියෙන්නේ. නොබැඳුනොත් නෙවෙයි. සංඥාවට බැඳිලා ගියොත් තමයි මම වෙමි කියන හැඟීම තියෙන්නේ. නොබැඳුනොත් නෙවෙයි. සංස්කාරයට බැඳිලා ගියොත් තමයි මම වෙමි කියන හැඟීම තියෙන්නේ. නොබැඳුනොත් නෙවෙයි. විඥාණයට බැඳිලා ගියොත් තමයි මම වෙමි කියන හැඟීම තියෙන්නේ. නොබැඳුනොත් නොවේ. ඔන්න පංච උපාදානස්කන්ධයට රූප වේදනා සංඥා සංකාර කියන විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයට බැඳිලා ගියොත් තමයි මම වෙමි කියලා හැඟීම තියෙන්නේ. නොබැඳුනොත් නෙවෙයි. නොබැඳුනොත් මම වෙමි කියන හැඟීමක් නැහැ. මම වෙමි කියන හැඟීමක් නැහැ. එහෙනම් මම වෙමි කියන හැඟීමෙන් ඒකට කියන අස්මිමානය කියලා. අස්මීති හෝති.
අස්මිමානෙන් මම වෙමි කියන හැඟීමෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කළ යුත්තේ? රූපයට තියෙන බැඳීම නැති කළ යුතුයි. වේදනාවට තියෙන බැඳීම නැති කළ යුතුයි. සංඥාවට තියෙන බැඳීම නැති කළ යුතුයි. සංස්කාරයට තියෙන බැඳීම නැති කළ යුතුයි. විඥාණයට තියෙන බැඳීම නැති කළ යුතුයි. නැති විය යුතුයි. මම වෙමි කියන හැඟීම නැති වෙන්න නම් මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ සේයතාපි ආවසෝ ආනන්දයක මේ වගේ ඉත්තිවා පුරිසෝවා දහරෝ යුවා මන්නන ජාතිකෝ යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දහරෝ දරුවෙක් ළමයෙක් හෝ වේවා මණ්ඩන ජාතිකෝ සැරසීමට කැමැති ලස්සනට ඉන්න කැමැති සැරසීමට කැමැති යම් කිසි කෙනෙක් ආදාසේවා පරිසුද්ධෝ පරිසුද්ධේ පරියෝදාතේ අච්චේවා උදකප්පත්තේ සකන් මුඛ නිමිත්තම් පච්චෙක්කමානෝ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා හරි පැහැදිලි නිශ්චල පිරිසිදු ජල බඳුනක් ළඟට ගිහිල්ලා හරි මොකද්ද බලන්නේ සකං මුඛ නිමිත්තං පච්චවෙක්කමානෝ ස්වකීය තමන්ගේ මුඛ නිමිත්ත කියලා කියන්නේ මුහුණ තමන්ගේ මුහුණ බලනවා කවුද බලන්නේ යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා එමත් නැත්තම් යම්කිසි සැරසෙන්න කැමති කෙනෙක් ගිහිල්ලා කණ්ණාඩියක් ළඟට ඔබට මේ අත්දැකීම අමුතුන් කියන්න ඕනේ නෑනේ ඔබ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා බලලා තියෙන ඕනද නම් දිනපතා බලනවනේ නේ දැන් ඔබට යන්න ඉස්සෙල්ලා බලනවා පස්සෙත් බලනවා නේ කියන්නේ ලෑස්ති වෙන්න ඉස්සෙල්ලා බලනවා සාරිය අඳින්න ඉස්සෙල්ලා බලනවා ඊට පස්සේ සාරිය ඇඳලා බලනවා කොණ්ඩේ පීරන්න ඉස්සෙල්ලා බලනවා පීරලත් බලනවා නේ දැන් මේ විදිහට හැම වෙලාවෙම අපි සාමාන්‍ය පුජ්‍යලයා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලනවානේ සරසෙන්න කැමති කෙනා තමන්ගේ වැඩිම බලන්නේ මොකද මූණනේ මූණ තමයි වැඩිපුර බලන්නේ එතන මූණ බලනකොට පච්චවික්ඛමානෝ බලද්දී උපාදාය පස්සෙය බලන්නේ බැඳීමෙන් මොකද බැඳීමෙන්ද මට බැඳීමෙන් බලන්නේ නෝ අනුපාදාය නොබැඳීමෙන් නෙවෙයි එතන එයා මූණ බලනකොට එයා අඳුනා ගන්නවා ඒ ඡායාව තුළින් මේ ඉන්නේ මම හරි එතකොට මේ කොණ්ඩේ පීරනකොට එයා අඳුනා ගන්නවා මේ මගේ කොණ්ඩේ මේ පීරන්නේ මගේ කොණ්ඩේ මෙහෙම පීරන්න ඕනේ මේ හැම දෙයක්ම කරද්දී එයා බැඳීමෙන් මම කියන බැඳීමෙන් මමයි මේ ඉන්නේ කියන බැඳීමෙන් තමයි අර කණ්ණාඩි දිහා බලාගෙන යා තමන්ගේ වැඩේ කරන්නේ. ඒ නැත්තම් අර පිරිසුදු ජල බඳුන දිහා බලාගෙන නිශ්චල ජල බඳුන දිහා බලාගෙන තමන්ගේ තමන්ගේ මුහුණ සරසන්නේ. තමන්ගේ මුහුණේ එක එක දේවල් ආලේප කරන්නේ, ලස්සන කරගන්නේ බැඳීමෙන් යුක්තව. නොබැඳීමෙන් නෙවෙයි කියනවා. බැඳීමෙන් යුක්තව. ඒව මේවකෝ ආවුසෝ ආනන්දී වගේ රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය මේ රූපයට බැඳීමක් තිබුණොත් තමයි මම වෙමි කියන හැඟීම එන්නේ. මම වෙමි කියන හැඟීම එන්නේ බැඳීමක් තිබුණොත්. නොබැඳීමකින් නෙවෙයි. මේ වේදනාවට බැඳීමක් තිබුණොත් තමයි මම වෙමි කියන හැඟීම එන්නේ නොබැඳීමකින් නෙවෙයි. මේ සංඥා සංඛාර විඥානවලට බැඳීමක් තිබුණොත් තමයි මම වෙමි කියන හැඟීම එන්නේ නොබැඳීමකින් නෙවෙයි. එහෙනම් අපි තුල මේ බැඳීම තියෙනවනේ. මේ බැඳීම තියෙනවනේ අපි තුල. අපි අඳුනාගෙන ඉන්නවනේ මේ මම කියලා. දැන් ඔන්න ෆොටෝ එකක් මේ ගෲප් ෆොටෝ එකක් ගත්තා කියන්නකෝ. සමූහ ඡායාරූපයක් ගත්තා. ඒ සමූහ ඡායාරූපය ගත්තට අරගෙන
ඒ ෆොටෝ එක දැන් ඔන්න print කරලා Taman අතට ලැබෙනවා. ලැබෙනකොට Taman මුගලින් බලන්නකෝ මොකද්ද? මේ මම ඉන්නවා. මේ ඉන්නේ මම. නේ? මේ ඉන්නේ මම කියලා Taman අඳුනා ගන්නවා. මොකෙන්ද අඳුනගන්නේ? මොකෙන්ද අඳුනගන්නේ? අඳුනගන්නේ ඒ රූපයෙන්. හරි? තමන් කියලා හිතන් ඉන්නවා. මෙහෙම කොණ්ඩේ තියෙන්නේ මටයි. හරි? මේ විදිහට කොණ්ඩේ මේ විදිහට තියෙන්නේ මටයි. අන්න තමන් දැන් බැඳිලා තමන් අඳුනගෙන ඉන්නවා මම කියලා. මේ විදිහට S2 තියෙන්නේ මගේ. නැත්නම් හැම කෙනෙකුම S2ක් තියෙනවනේ. දැන් ෆොටෝ එකේ 50ක් ඉන්නවා 50ටම S2ක් තියෙනවනේ. 50ටම කොණ්ඩේ තියෙනවනේ. නලල මේ විදිහට තියෙන්නේ මගේ. නාසය මේ විදිහට තියෙන්නේ මගේ. කට මේ විදිහට තියෙන්නේ මගේ. කන් දෙක මේ විදිහට තියෙන්නේ මගේ. මේ පාට තියෙන්නේ මගේ. මේ උස තියෙන්නේ මගේ. මේ මහත තියෙන්නේ මගේ කියලා තමන් රූපයකින් බැඳීමෙන් තමන් අඳුනාගෙන ඉන්නවා මේ ඉන්නේ මම කියලා. මොකෙන්ද අඳුනගත්තේ? රූපයට බැඳිලා. රූපයට බැඳිලා ඒක අඳුනගත්තේ මේ ඉන්නේ මම කියලා. හරි? වෙන කෙනෙක් කිව්වොත් නෑ නෑ මේ ඔයාගේ පින්තූරේ නෙමෙයි මේ අපි තර්ක කරනවා නෑ මේ මමමයි. මේ බලන්න. මේ බලන්න මේ කන් දෙක මේ කන මේ තියෙන මේ බලන්න. මේ බලන්න මේ කොණ්ඩේ. මේ බලන්න දැන් මම කොණ්ඩේ මේ පීලා තියෙන විදිහට මම දැන් මේ ඉන්නේ. මම අන්න අඳුනාගෙන මම තර්ක කර කියනවා මේ ඉන්නේ මම කියලා. මොකෙන්ද අඳුනගත්තේ? රූපයෙන්. රූපයට මම කියලා බැඳිලා. රූපයට මම කියලා බැඳිලා. හරි? එහෙනම් ඔන්න එහෙනම් මේ රූපයට බැඳුනොත් මම කියන හැඟීම එනවා. රූපයට නොබැඳුනොත් මම නෑ. මම කියන හැඟීමක් නෑ. මගෙන් නිදහස්. රූපයට නොබැඳුනොත්. එහෙනම් මේ රූපයට බැඳින්නේ කොහමද? රූපයට බැඳින්නේ ඇයි අපි? රූපේ නිට්ටයයි කියලා හිතා ඉන්නවා. මේ විදිහට තියෙන කොණ්ඩේ මගේ මේ නිට්ටිව තියෙන කොණ්ඩේ මේ. හරි? මේ විදිහට මගේ මේ පාට මේක නිට්ටිව මගේ පාට මේ. මේ විදිහට S2 තියෙන මේක මගේ මේ නිට්ටිව S2 මේ. ඒතර මම නිට්ටයයි කියලා හිතාගෙන මම එකට බැඳිලා ඉන්නවා. මේ ඉන්නේ මම රූපයට බැඳිලා. ඊට පස්සේ විඳීම වේදනාවට බැඳෙනවා. හරි. වේදනාව දැන් මට විඳීමක් එනකොට දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න දැන් අපි පංච උපාදානස්කන්ධ අනිත්‍ය භාවනාව කරද්දී මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා අපි ඇන කියනව නේද අපිට? දැන් Tamanටම Taman කියා ගන්නව නේද භාවනා කරද්දී? මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා. ඉතින් මොකද්ද මේ කියන්නේ? මේක මම නොවේ කියලා බලන්න මේ පුරුදු වෙන්නේ. හැබැයි එන්නේම මම කියලා. එන්නෙම මම කියලා. ඉතින් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නොවේ කියලා බලන්න නම් රූපය ගැන මොකක්ද අපි ඊට පස්සේ බලන්න ඕනේ? මේ රූපය අනිත්‍යයි කියලා. මේ රූපය අනිත්‍යයි කියලා. හරි? මේක නිට්ටය වූ රූපයක් නෑ, මේක අනිත්‍යයි කියලා බලන්න තියෙන්නේ. දැකීම තුලින් තමයි මම නෙවෙයි කියන එකට එන්න තියෙන්නේ. මේ රූපය දුකයි කියලා. මේ රූපය අනාත්මයි. මේක මගේ වශයෙන් පවත්වන්න බෑ, මට ඕන විදිහට පවත්වන්න බෑ. මේක අනාත්මයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් කියලා. හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන දෙයක් කියලා අවබෝධ කර ගැනීමෙන් අපි මේක ඇනෑන භාවනා කරනකොට අපිටම කියා ගන්නවනේ. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි. හරි? මේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා. හරි? දැන් මෙහෙම පුරුදු කර මේක වරදක් නෙමෙයි. මෙහෙම පුරුදු කර අපි බලන්නේ මේ මම නොවේ කියලා. මේ රූපය මම නොවේ කියලා අපි හිතට අදහස දෙන්න. හැබැයි ඒක සිද්ධ බින්දගෙන ඒක වහගෙන හැම වෙලාවෙම ඉස්මතු වෙන්නේ මොකද්ද? මම. ඇයි? ඒක සසර පුරුදු කරලා තියෙන දේ. ඒක අපේ සසර පුරුද්ද. ඒක තමයි අවිද්‍යාව. ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. විඳීම.
එතකොට මොනවා හරි සැපක් විඳිද්දි යම් සැපක් විඳිද්දි ඔබට හැඟීමක් එන්නේ නැද්ද මේ මමයි සැප විඳින්නේ කියලා? එනවා. මමයි මේ සැප විඳින්නේ කියන හැඟීම එනවා. ඒකනේ සැපට ඇලෙන්නේ. මම විඳින්නේ කියලා. ඒකනේ අපි පතන්නේ මේ සැප. දුක් විඳීමක් කෙනකොට එන්නේ නැද්ද? ඔබට හැඟීමක් මේ මමයි මේ දුක විඳින්නේ කියලා? එනවා. එහෙනම් දුක් විඳීමත් මම දුක් විඳීම මම ඒ වේදනාව මම ඒකට බැඳිලා තියෙන්නේ. ඒකට බැඳිලා උපාදාය. ඒකට බැඳිලා. ඒක නිසා තමයි ඒ දුක් විඳීම මම කියලා එන්නේ. ඒ දුක් විඳීම මම කියලා එන්නේ ඒක නිසා. උපේක්ෂා විඳීමක් වින්දත් ඒක අපිට වැටහෙන්නේ නැතු වුණාට උපේක්ෂා විඳීම තමයි තේරුම් ගන්න අමාරුම දේ. උපේක්ෂා විඳීමත් එතන තියෙන්නේ අවිද්‍යාව තුළින් හටගත්තු මම කියන හැඟීම. උපේක්ෂා විඳීම අපිට ඒක ඕලාරිකව දැනුන්නේ නැතු වුණාට ඒ විඳීම මම විඳින්නේ අවිද්‍යාව තුළ ඉඳගෙන අනවබෝධය තුළ ඉඳගෙන ඒක විඳින්නේ සම්පූර්ණයෙන්ම මම විඳිනවා කියන අදහසින්. ඒක අපිට ඕලාරිකව වැටහුන්නේ නැතු වුණාට. හරි. ඇසින් රූපයක් බලද්දී ඒ රූපය ඔස්සේ යම් සැප විඳීමක් එනවා නම් ඒක විඳින්නේ කවුද? මම. දුක් විඳීමක් එනවා නම් ඒක විඳින්නේ කවුද? මම. හරි? ඒ උපේක්ෂා විඳීමක් එනවා නම් ඒක විඳින්නේ කවුද? මම. මම කියන හැඟීම එතන තියෙනවා. ඒකනේ දැන් ආයතන අනිත්‍ය භාවනාව කරද්දී මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා ඔන්න බලනවා. මේ රූප ඇසට පේන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා බලනවා අපි. දැන් රූප දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ නේ ඇසට පේන රූපේ මම කියලා හිතනවා කියලා. නෑ ඒ රූපය බලද්දී ඒ රූපේ ඇසට යොමු වෙද්දී එතන මම කියන හැඟීම ඇවිල්ලා ඉවරයි. ඇයි? මමකින් තොරව මම කියන දෙයකින් තොරව රූපයක් නෑ. ඒක මං බවට පත් වෙලා ඉවරයි ඒ රූපය. මම කියන හැඟීමෙන් තොරව රූපයක් නෑ. ඒ විතරක් නෙවෙයිනේ. අපි මේ ඇසේ විඥානීය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශයෙන් විඳින විඳීම මම නොවේ. දැන් මෙහෙම බලනවානේ අපි. ඊට පස්සේ කන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනට ඇහෙන ශබ්ද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එහෙනම් ශබ්දත් මම කියලා මම අරන් ඉන්නවා. ඒක දැන් ඔබ හිතුවේ නැතුණාට මේ එන ශබ්දය ඔන්න මම කියලා හිතුවේ නැතුණාට ඒ ශබ්දයේ මට ශබ්දයේ මගේ කනේ පතිත වෙද්දී සෝත ප්‍රසාදී ඒක ගැටෙද්දී එතන මානසිකාර ප්‍රත්‍යයෙන් විඥානය හටගත්තා. එතන මම හැදිලා ඉවරයි. ඒ ශබ්දයත් එක්ක මුල් වෙලා. එතන තමයි මේ ශබ්දේ මම විඳිනවා කියන හැඟීම එන්නේ. එතන මම හැදිලා ඉවරයි. හරි. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට මම හැදිලා ඉවරයි. ඒක විදිද්දි මම තමයි ඒ විඳින්නේ. ඕන්න මම හදාගෙන ඉවරයි මම. දිවට රසයක් දැනෙද්දී මම හැදිලා ඉවරයි. ඒක විඳින්නේ මම ඔන්න මම හදාගෙන ඉවරයි දැන්. මම හදාගෙන. හරි? කයට පහසක් විඳිද්දී මම හැදිලා ඉවරයි එතන. මම හදාගෙන ඒකට තියෙන බැඳීමත් එක්ක. ඇයි ඒ පහස විඳින්නේ කවුද? මම. එතන මම හැදිලා ඉවරයි. ඊට පස්සේ මනසට අරමුණක් දැනෙද්දී මම තමයි ඒක හිතන්නේ. මම හදාගෙන ඉවරයි එතන. මම ඒක විඳීම තුළ මම හැදිලා. ඒක මේ දේශනා කරන්නේ ආනන්දයේ රූපයට බැඳීමක් තිබුණොත් තමයි මම කියන හැඟීම එන්නේ. නොබැඳුනොත් නෙවෙයි. වේදනාවට බැඳුනොත් තමයි මම කියන හැඟීම එන්නේ. අස්මීති හෝති නෝ අනුපාදාය. නොබැඳුනොත් නෑ. සංඥාවට බැඳුනොත් තමයි මම කියන හැඟීම එන්නේ. නොබැඳුනොත් නොවේ. සංස්කාරයට බැඳුනොත් තමයි මම කියන හැඟීම එන්නේ. නොබැඳුනොත් නෙවෙයි. විඥාණයට බැඳුනොත් තමයි මම කියන හැඟීම එන්නේ. නොබැඳුනොත් නොවේ. ඔන්න අපිට තියෙන ප්‍රශ්නේ. එහෙනම් මේ මම කියන හැඟීම නැති කරගන්න මොකද්ද කළ යුත්තේ?
ඔන්න කළ යුතු දේ ඊට පස්සේ දේශනා කරනවා මන්තානිපුත්තු ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට තංකින් මඤ්ඤසි ආවුසෝ ආනන්ද රූපං නිච්ඡං වනිච්ඡං වාති. ආනන්දය මේ රූපය ඔබ මොකද හිතන්නේ? මේ රූපය නිට්ටයද අනිත්‍යයිද? අනිච්ඡං ආවුසෝ. අනිත්‍යයි ආයුෂ්මත්නි. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛං ආවුසෝ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඔබට මෙතනදී ප්‍රශ්නයක් එන්න පුළුවනි. යමක් අනිත්‍ය නම් ඒක දුක නම් හරිද? යමක් අනිත්‍ය නම් ඒක දුක නම් දැන් ඔන්න අපි මෙහෙම හිතමු. ඔන්න දැන් කෙනෙකුගේ ඇඟිල්ලක් තුවාල වෙනවා. හරි? ඇඟිල්ලක් තුවාල වෙනවා. ඇඟිල්ලක් තුවාල වෙලා එයාගේ නියපොත්ත තුවාල වෙනවා. නියපොත්ත තුවාල වුණාට පස්සේ නියපොත්ත ආපු වෙනකොට විකෘති වෙලා එන්නේ ටික කාලයක්. දැන් විකෘති නියපොත්තක් තමයි යාට තියෙන්නේ. විකෘති නියපොත්තක් තියෙන්නේ. දැන් ඒක තමයි යාගේ රූපය. විකෘති නියපොත්තක් ඇතුළේ තමයි ඉන්නේ දැන් යා. දැන් මේක යාට දුකක්ද? දුකක්නේ. විකෘති නියපොත්ත දැන් කාටවත් පෙන්වන්නේවත් නැහැ ඒක. කරුරේ ඒක දිහා බලනවා දැක්කොත් හිමීට වහ ගන්නවා ඒක. හරි? ඇයි? කට්ටිය ඔච්චම් කරයි කියලා. නියපොත්ත විකෘති වෙලා. දැන් නියපොත්ත සරසනවානේ කට්ටියනේ. නියපොත්තෙන් කොච්චර ලස්සන කරගන්න උත්සාහ කරනවද? නියපොත්ත සරසලා. එක එක විදිහේ පාට ගාලා. එක එක හැඩයට කපලා. නියපොත්ත වලින් කොයිතරම් සැරසෙන්න උත්සාහ කරනවද? ඒතර එහෙම ලෝකේ නියපොත්තක් විකෘති වෙලා එනකොට ඒක යට දුකක් තමයි. ඒතකොට ටික කාලයක් යනකොට ඔන්න මේ නියපොත්ත අර විකෘති කොටස ඇදිලා ගිහිල්ලා දැන් ඒක කපලා දැන් ඔන්න එනවා හොඳ නියපොත්ත. දැන් සතුට නැද්ද? දැන් සැප නැද්ද? ඒතර විකෘති නියපොත්ත අනිත්‍ය වෙලා යාම විකෘති නියපොත්ත අනිත්‍ය වෙලානේ ගියේ. ඒක නැති වෙලානේ ගියේ අනිත්‍ය වෙලානේ ගියේ. ඒතර ඒ අනිත්‍යද හටගත්තේ සැපක් නේ. දුකක් නෙවෙයිනේ. මෙහෙම අර්ථයකට නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා ඇහුවේ මේ දේවල් වල මේ අනිත්‍යයකට නෙවෙයි. අනේ යමක් අනිත්‍ය නම් ඒකේ තියෙන දුක්ඛ ලක්ෂණ. දුක්ඛ ලක්ෂණ තියෙනවා. ඒ දුක්ඛ ලක්ෂණ නිසා තමයි ඒක දුකක් බවට පත් වෙන්නේ. හරි? යමක් අනිත්‍ය නම් ඒක දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. ඒ දුක්ඛ ලක්ෂණ නිසා ඒක දුකක් බවට පත් වෙන්නේ. අනිත්‍යදී. එහෙම නැතුව මේ දැන් නරක දැන් පොඩි පැල්පතක් කඩලා මන්දිරයක් හදනවා. පැල්පත අනිත්‍ය වුණා. මන්දිරේ හැදුනා. ඒක දුක සැපද? සැපයිනේ. එහෙනම් ඒ අදහසින් නෙමෙයි මේ දේශනා කරන්නේ. යමක් අනිත්‍යද ඒ අනිත්‍ය දේ තුල තියෙනවා දුක්ඛ ලක්ෂණ. ඒ දුක්ඛ ලක්ෂණ නිසා ඒක දුකක් බවට පත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ දේ හරියට තේරුම් ගත්තේ නැත්නම් අර සාමාන්‍ය ලෝකයේ කියන්නේ සාමාන්‍ය ලෝකයේ උදවිය අනිච්ච කියන එක වැරදි විදිහට විග්‍රහ කරනවා. අනිච්ච නෙවෙයි අනිච්ච කියලා. අනිච්ච කියන්නේ තමන් සතුටු විදිහට නොතිබෙන නිසා කියලා. තමන් කැමති විදිහට නොපැවතින නිසා අනිච්ච කියලා. බුදුරජාණන් වහන්සේ මේ අදහසින් නෙවෙයි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනිච්ච කියලා නෙවෙයි අනිච්ච. ඒතර අනිච්ච කියන්නේ මොකද්ද? අනිච්ච කියලා කියන්නේ විපරිණාමයටපත් වෙනවා. විනාශ වෙනවා. ඒක දුකයි. හරි? යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? දුක්ඛං ආවුසු. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසුමි අත්තාති නොහෙතං ආවුසු. ආයුෂ්මත් යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ඒක අයිති. ඒක මම කියලා, ඒක මගේ කියලා, ඒක මගේ ආත්මය කියලා ලබන්න පුළුවන්ද? බෑ කියනවා. ඒක එහෙම ලබන්න බෑ. සංකාර විඥාන කියන මේ ටිකට මේ විදිහට දේශනා කරනවා.
මේ වේදනා සංඥා සංකාර විඥාන නිච්ඡං වාතං අනිච්ඡං වාති. නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං යමක් අනිත්‍ය නැක දුකද සැපද? දුක්ඛයි. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලානුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ලබන්න පුළුවන්ද? බෑ. ඒක ලබන්න බෑ. යමක් අනිත්‍ය වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හැදෙන නිසා හේතුවට හේතු සංකතයක් නිසා සංකත ලක්ෂණයක් තියෙනවා ඒකේ. හේතු ප්‍රත්‍යයෙන් හැදෙන දෙයක් තියෙනවා. අන්නේ හේතු ප්‍රත්‍යයෙන් හැදෙන දේ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒක තමයි දුක. සංකත ලක්ෂණයේ දුක්ඛ ලක්ෂණයක්. හරි. ආන්නේ ඒක නිසා ඒක සංකතයේ හේතුවට ඕන විදිහට ඒක වෙනස් වෙනවා මිසක් හේතුවට ඕන විදිහට ඒක සකස් වෙනවා මිසක් මට ඕන විදිහට ඒක තියෙන්නේ නැහැ. ඒක තමයි අනාත්මයි කියලා කියන්නේ. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකට අයිති. ඒ දුක්ඛ ලක්ෂණ තියෙන නිසා දුකට අයිති. ආන්නේ අනිත්‍ය දුක්ඛ දේ හේතු ප්‍රත්‍යයෙන් වෙනස් වෙන නිසා හේතුවට ඕන විදිහට පවතින නිසා මට ඕන විදිහට නොපවතින නිසා ඒක අනාත්මයි. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. මන්තානිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා තස්මාතිහ ආවුසෝ ආනන්ද යංකින්චි රූපං. ආනන්ද ඒක නිසා යම්කිසි රූපයක් ඇද්ද අතීතානාගත පච්චුප්පන්නං. අතීත රූපයක් ඇද්ද අනාගත රූපයක් ඇද්ද පච්චුප්පන්න මේ මොහොතේ හටගත්තා වූ පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හටගත් කියන එක. උප්පන්න ඉපතුණු හටගත්තු පච්චුප්පන්න මේ මොහොතේ හටගත්තා වූ යම් රූපයක් ඇද්ද අජ්ජත්තිකං වා බහිද්ධාවා ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා ගුරෝසු හෝ වේවා සියුම් හෝ වේවා හීනං වා පනීතං වා හීන හෝ වේවා ප්‍රනීත හෝ වේවා යන්දූරේ සන්තිකේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා ඒ සියලුම රූප. දැන් මේ විස්තර කරේ ඇයි? මේ සියලු රූප කියන්නයි. ඒතර මේ විස්තරෙන් බැහැර වෙනත් රූපයක් නැහැ. මේ විස්තරෙන් බැහැර වෙනත් රූපයක් පවතින්න බෑ. කොහෙද? කොහෙවත්ම පවතින්න බෑ. එහෙනම් මේ සියලු රූප සබ්බං රූපං නේතං මම මගේ නොවේ. ඒ සියලු රූප මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවේ. නමේසෝ අත්තාති මගේ ආත්මය නොවේ කියලා ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මේ විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න ඕනේ කියනවා. හරි. ඒ විදිහටම යම්කිසි වේදනාවක් ඇද්ද සංඥාවක් ඇද්ද සංස්කාරයක් ඇද්ද විඥානයක් ඇද්ද අතීත අනාගත පච්චුප්පන්න අතීත අනාගත මේ මොහොතේ හටගත් පච්චුප්පන්න මේ මොහොතේ හටගත් අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරිකං වා සුකුමං වා ගුරෝසු හෝ සියුම් හෝ යන්දූරේ සන්තිකේවා හීනං වා පනීතං වා හීන හෝ ප්‍රනීත හෝ යන්දූරේ සන්තිකේවා ළඟ හෝ දුර හෝ මේ වේදනා සංඥා සංකාර විඥාන මේ සියල්ලම කොහොමද බලන්න කියලා කියන්නේ මේ සියල්ලම නේතං මම මගේ නොවේ කියලා. නමේසෝ අත්තාති මගේ ආත්මය නොවේ. නේසෝ හමස්මි මම නොවේ කියලා. නමේසෝ අත්තාති මගේ ආත්මය නොවේ කියලා දියුණු කරු ප්‍රඥාවෙන් දකින්න කියනවා. දියුණු කරු ප්‍රඥාවෙන් දකින්න කියනවා. ඒවම් පස්සං සුතවා ඒවම් පස්සං ආවුසෝ ආනන්ද සුතවා ආර්ය ශාවකෝ ආයුෂ්මත් ආනන්දීනි මේ විදිහට දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයා රූපස්මින්පි නිබ්බින්දති රූපයේ කෙරෙහි කලකිරෙනවා. වේදනායපි නිබ්බින්දති වේදනාව කෙරෙහි කලකිරෙනවා. සංඥායපි නිබ්බින්දති සංඥාව කෙරෙහි කලකිරෙනවා. සංඛාරේසුපි නිබ්බින්දති සංස්කාරය කෙරෙහි කලකිරෙනවා. විඥානස්මින්පි නිබ්බින්දති විඥානය කෙරෙහි කලකිරෙනවා. එහෙනම් මේ කලකිරෙන්නේ මොකක් දැක්කට පස්සේද? මේ
යංකින්චේ රූපං අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර ඊට පස්සේ ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ මේ සියලුම රූප මේ සියලු රූප මගේ නොවේ මම නොවේ මගේ ආත්මේ නොවේ කියලා දැක්කට පස්සේ කලකිරින්නේ. එම දකින්නේ කුමක් දැක්කොත්ද? රූපය අනිත්‍යයි කියලා දැක්කොත්. ඒකනේ මුලින්ම කිව්වේ යංකින්ච රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. රූපේ නිත්‍යද අනිත්‍යද? අනිච්චං. යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නැහැ. ඒක අනාත්මයි. එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ස්වභාවයන් නිතර නුවණින් කල්පනා කරද්දී තමයි මේ සියලුම රූප මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දැක්මකට එන්නේ. මේ සියලුම වේදනා මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දැක්මකට එන්නේ. මේ සියලුම සංඥා සංස්කාර විඥාන මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියලා දැක්මකට එන්නේ. අර විදිහට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කල්පනා කරාට පස්සේ හරි කල්පනා කරාට පස්සේ ආන්නේ දැක්මට ආවට පස්සේ තමයි මේ විදිහට දකින්න කෙනා තමයි කියනවා රූපස්මින්පි නිබ්බින්දති. රූපේ කෙරෙහි කලකිරෙන්නේ. වේදනායපි නිබ්බින්දති. වේදනාව කෙරෙහි කලකිරෙන්නේ. සංඥායපි නිබ්බින්දති. සංඥාව කෙරෙහි කලකිරෙන්නේ. සංඛාරේසුපි නිබ්බින්දති. සංස්කාර කෙරෙහි කලකිරෙන්නේ. විඥානස්මින්පි නිබ්බින්දති. විඥානය කෙරෙහි කලකිරෙන්නේ. නිබ්බින්දං විරජ්‍යති. යමක් ඒ කෙරෙහි කලකිරුණා නම් නිබ්බින්දං ඒ කෙරෙහි කලකිරුණා නම් විරජ්‍යති නොඇලීම ඇති වෙනවා. විරාගා විමුච්ඡති නොඇල්ම ඇති වුණා නම් විමුච්ඡති ඇල්ම තිබුණු ඇල්ම සියල්ල නැති වෙලා යනවා නිරුද්ධ වෙලා යනවා මුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. විමුක්තිය ඇති වුණා නම් ඒ ඇල්ම සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒ විමුක්තියටපත් වුණා නම් විමුක්තියටපත් වුණා කියලා නුවණක් උපදිනවා. විමුක්ති ඥානං හෝති. කේනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජානාති. ආන්‍යා තමයි ඒ අර ඒ ඇල්ම නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන් ඇල්ම නිරුද්ධ වුණාට පස්සේ තමයි අන්නේ පුජ්‍යලයා තමයි කොහොමද නිවන් මඟ පිණිස නිවන් අවබෝධයේ පිණිස සියල්ල කරපු කෙනා බවට පත් වෙන රහතන් වහන්සේ බවට පත් වෙන්නේ. එයාට ඒ රහතන් වහන්සේට නිවන් අවබෝධයේ පිණිස කළ යුතු කිසිවක් නැහැ. ආන්න රහතන් වහන්සේ තමයි මම කියන හැඟීම නැති කෙනා. මම වෙමි කියලා හැඟීමක් නැහැ. රූපය කෙරෙහි බැඳීමක් නැහැ. වේදනාව කෙරෙහි බැඳීමක් නැහැ. සංඥාව කෙරෙහි බැඳීමක් නැහැ. සංස්කාර කෙරෙහි බැඳීමක් නැහැ. විඥානය කෙරෙහි බැඳීමක් නැහැ. ඒ බැඳීම නැති වෙන්න එකපාරටම එකවර මේක අරහත්ත්වයටපත් වෙනව නෙවෙන්නේ. ඒක යන්න ඕනේ. එයා මුල ඉඳන්ම මේ රූප දැන් අර එදා අපි කතා කළේ දැන් යම් කිසි කෙනෙක් සිල්වත් සීල සූත්‍රය අපි කතා කරේ සිල්වත් භික්ෂුව කුමක්ද කළ යුත්තේ? පංච උපාදානස්කන්ධය කෙරෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් විමසලා බැලීම. ඒතර සිල්වත් කෙනෙක් බලන්න ඕනේ ඒකමයි. ඒතර යා මේ සෝතාපන්න වෙනවා. සෝතාපන්න කෙනා බලන්න ඕනේ මොකද්ද? ඒත් මේකමයි. හරි? ඊට පස්සේ ඒතර යා සකදාගාමී වෙනවා. සකදාගාමී කෙනා බලන්න ඕනේ මොකද්ද? ඒත් මේකමයි. ඒතර අනාගාමී වෙනවා. අනාගාමී කෙනා බලන්න ඕනේ මොකද්ද? ඒත් මේකමයි. එතකොට අරහත්ත්වයට පදලා. ඒතර අරහත්ත්වයටපත් වීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අස්මිමානියත් සම්පූර්ණයෙන් නැතිවීම. මම වෙමි කියන හැඟීම මම වෙමි කියන ඒ හැඟීමත් නැති වෙනවා. සියුම් මානියත් නැති වෙනවා. මම වෙමි කියන. එහෙනම් අරහත්ත්වයටපත් වෙන්න එකපාරටම එහෙනම් ඒකපත් වෙනව නෙවෙයිනේ. එහෙනම් පංච මුලින් ඉඳන් එහෙනම් ඔබ මොකද්ද කළ යුත්තේ? ඒත් මේකමයි කළ යුත්තේ. ඔබ කළ යුත්තේත් මේකමයි. මම කළ යුත්තේත් මේකමයි. සෝතාපන්න කෙනා කළ යුත්තේත් මේකමයි. සකදාගාමි අනාගාමි අරහත් මේ සීල දෙනා කළ යුත්තේ පංච උපාදානස්කන්ධය කියන මේ විදිහට හොඳට නුවණින් විදර්ශනා කර කර බලන එකමයි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි පුන්න ආයුෂ්මත් පුන්න ස්වාමීන් වහන්සේ
මම පැවිදි වෙච්ච මුල් කාලේ මට නිතර අවවාද කළා. මට ගොඩාක් උපකාර කළා. ඕන්න ওই විදිහට මට අවවාද කළා. ওই අවවාදය එතකොට පුන්න ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දුන්න අවවාදයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අනිත් භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ. ඊට පස්සේ දේශනා කරනවා ඉදංච පනමේ ආයස්මන්තෝ පුන්නස්ස මන්තානි පුත්තස්ස ධම්ම දේශනං සුත්වා ධම්මෝ අபிසමේතෝති. මේ ආයුෂ්මත්නි එදා මේ පුන්න ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා මන් ධර්මයේ තුල පිහිටියා. මන් ධර්ම ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙලා තියෙන්නේ මේ පුන්න ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව අහලා. එහෙනම් අපි මේ ඇහුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙන්න හේතු වුණු ආයුෂ්මත් මන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේශනාවයි අපි මේ ශ්‍රවණය කළේ. ඒක නිසා පින්වත්නි අපිටත් මේ උතුම් ධර්ම මාර්ගයේ තුල ගමන් කරන්න මේ දේශනාව හොඳට ශ්‍රවණය කරලා මේ දහම් කරුණු හොඳට ඉගෙනගෙන මේ ධර්මීයම නුවණින් විමසන්න. මේ පින්වත් සියලු දෙනාට ඒ ධර්මීය නුවණින් විමසලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ගෞතම බුදුසසුනේම අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ අංක 14A කොස්වත්ත අකුරම්බොඩ යන ලිපිනේ පදිංචි 62 වන උපන්දිනයේ යෙදුන පින්වත් WM විනීතා කුමාරිහාමි මහත්මිය විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා 62 වන උපන්දිනයේ යෙදුන WM විනීතා කුමාරිහාමි මහත්මියට නිදුක් නිරෝගී සුවපත්භාවයේ සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින උපකාර වේවා කියන උතුම් අදහසින් යුක්තව. ඉතින් මේ පින් උතුම් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මම මේ ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු පින අපි මුලින්ම අනුමෝදන් කරමු. පින් කැමති සීලු දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින් කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ පරිලෝක ගිය WM රම්බණ්ඩා පියාණන්ට සහ SBM නන්දාවති මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ පරිලෝක ගිය WMT වීරකෝන් WM සෙනවිරත්න සහ WM ධර්මසේන යන සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ නම් සඳහන් කළ ඥාතීනුත් ඒ වගේම දායකත්ව දරූ සියලු පින්වුතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වුතුන්ගේ නමින් ඒ වගේම ඔබ අප හැමදෙනා නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝකීය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරිලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම WM විනීතා කුමාරිහාමි මහත්මියගේ ස්වාමි පුරුෂයාට දූවරු තිදෙනාට බෑනාවරුන් තිදෙනාට මිනිබිරියන්ට පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවයේ සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් සුවසේ ධර්මයේ හැසිරීමට අවස්ථාව ලැබීමටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටද මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්වයේ දරූ පින්වතුන්ට එම පවුල් සියලු පින්වතුන්ට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින්කසි අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාට ඒ වගේම ඔබ අප හැම දෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින්කසි අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා.
තුන්රුවන්ගේ අනන්ත ආශිර්වාදී සැලසෙත්වා මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.